දහයශනයේ ඉතිහාසයේ 6 වෙනි පාඩම ඓතිහාසික දැනුම සහ එහි ප්‍රායෝගික ආදේශනය. ඕනෑම සමාජයක් සමතුලිතව පවතින්නේ දැනුම පාදක කොටගෙන. මේ දැනුම ඒ සමාජය අයත් ස්වභාවික පරිසරයට සහ ඊට අනුකූලව ජීවත් වෙනකොට නිර්මාණය වන සංස්කෘතියකට අදාළ වන පරිදි තමයි ගොඩ නැගෙන්නේ. ඒ නිසා ලෝකව්‍යාප්ත සමාජවල එකිනෙකට වෙනස් දැනුම් පද්ධති දකින්න පුළුවන්. මේ සෑම දැනුම් පද්ධතියක්ම එය අයත් සමාජයේ නිෂ්පාදන කාර්යක්ෂමතාව සහ තිරසර පැවැත්ම තමයි තහවුරු කරන්නේ. කිසියම් සමාජයක් මගින් තනොන් ලබන දැනුම පිළිබඳ ව්‍යුහයට විවිධාකාරයේ පැතිකඩ අයත් වෙන්න පුළුවන්. සිය සමාජයේ සංවිධානය කර ගැනීමට අවශ්‍ය කරන ඇගයුම්, ආර්ථික හුවමාරුකම් විධිමත් කර ගැනීමට අවශ්‍ය කරන ප්‍රායෝගික පියවර ඇගයුම් සහ විශ්වාස යන දෑ ඉන් සමහරක්. ඓතිහාසික සමාජයක් මගින් නිපදවන ලද එවැනි දැනුම් ව්‍යුහ වර්තමාන සමාජයකටත් අත්දැකීම් ලබා දෙනවා නම් එයට සංස්කෘතික උරුමයක් යයි කියන ලබනවා. ශ්‍රී ලංකාවේ ඓතිහාසික සංස්කෘතික උරුමයට අයත් තෝරාගත් සංකල්ප 6ක් පිළිබඳව ශිෂ්‍යයා තුළ සංවේදීතාවක් ඇති කිරීමෙන් ඓතිහාසික සවිඥානයක් තිබෙන පුරවැසියෙකු නිර්මාණය කිරීමේ මූලික පදනම සකස් කිරීමේ අපේක්ෂාවෙන් මේ පාඩම ගොනු වෙලා තියෙනවා. ඒ සංකල්ප 6ට ශ්‍රී ලංකාවේ පැරණි සමාජ සංවිධානය, නීතිය සහ සම්ප්‍රදාය, මුදල් සහ විනිමය, පරිසරයේ සුරැකීම, කාන්තා නියෝජනය සහ දේශීය ආහාර යන මාතෘකා ඇතුළත් වෙනවා. දැන් කතා කරමු ඓතිහාසික යුගයේ සමාජ සංවිධානය ගැන. සමාජ සංවිධානය කියලා කියන්නේ කිසියම් සමාජයක් තිරසර ලෙස පවත්වාගෙන යාමට ඉවහල් වන ඒ සමාජයේ වෙසෙන පුද්ගලයන් සහ කණ්ඩායම් අතර පවතින සම්බන්ධතාවල ස්වරූපය. එය සමාජ විද්‍යාත්මක සංකල්පයක්. ඕනෑම දෙයක් සාර්ථක වෙන්නේ එය සංවිධානාත්මක වුණාම. සමාජයක් වුවත් එසේ. සමාජ සංවිධානය අස්ථාවර වුණාම එහි පවතින නීතිය, ආචාර ධර්ම සහ සාම්ප්‍රදායික ඇගයුම් විනාශ වෙනවා. එවිට ඒ සමාජයේ සාමකාමී බවින් තොරවීමට පටන් ගන්නවා. ඓතිහාසික යුගයේදී ශ්‍රී ලංකාව පාලනය කළ බුද්ධිමත් කාර්යශූරී පාලකයෝ අපේ රටේ සමාජය මැනවින් සංවිධානය කරගන්න නිරතුරුවම කැපවීමෙන් ක්‍රියා කළා. සමාජ සංවිධානයක දක්නට තිබෙන ප්‍රධාන ලක්ෂණයක් වෙන්නේ පුද්ගල සම්බන්ධතාවලට අනුපිළිවෙලක් තිබීම. එය හඳුන්වන්නේ ධූරාවලිය යන වචනයෙන්. සමාජයක් තුළ සමාජ ධූරාවලියක් තියෙනවා. එය ඉහළ සිට පහළට බලය ගලා යන ව්‍යුහයක් නම් ඊට සිරස් ධූරාවලියක් යයි කියනවා. රජු ඇමතිවරු වෙනත් රජයේ නිලධාරීන් වශයෙන් ඉහළ සිට පහළට අනුපිළිවෙලට සකස් වීම ඊට නිදසුනක්. සමාන්තර බලයෙන් යුත් ව්‍යුහද සමාජවල තියෙනවා. විවිධ ආයතනවල ඉහළ ප්‍රධානීන් එක සමාන මට්ටමකලා සැලකෙනවා. එවැනි සැකස්මක් හඳුන්වන්නේ තිරස් ධූරාවලියක් යනුවෙන්. ඇමතිවරු, සේනාපතිවරු, භාණ්ඩාගාරිකවරු ආදීහු ඒ ආකාරයට සමාන බලතල ඇති අය. පැරණි කාලයේදී ශ්‍රී ලංකාවේ පැවති සමාජ සංවිධානයේ ස්වරූපය පැහැදිලි කිරීම සඳහා 10 ශ්‍රේණියේ ඉතිහාසයේ පෙළ පොතේ 6 වෙනි පාඩමේ 79 පිටුවේ 6:1 රූපය ඔබට බලන්න පුළුවන්. මේ සමාජ ධූරාවලිය ඉහළින්ම සිටින්නේ රජතුමා. රජතුමා බෝසත් ගුණයෙන් යුක්ත විය යුතු බවත් රජකමට පරම්පරාවෙන් හිමිකම ලැබිය යුතු බවත් තමයි පිළිගන්නලා තියෙන්නේ. මේ නිසා රජු උත්තරීතරයි. ඔහු රටවැසියාට ඊශ්වරයෙකු බව දැක්වෙන නරඉස්සර යන පදය දඹුලු විහාරයේ තිබෙන කූටකර්ණතිස්ස රජුට අයත් සෙල්ලිපියක කොටා තිබෙන අයුරු 3 වන පරිච්ඡේදයේදී විස්තර කරා. රජුට සමීපව කටයුතු කළ අය රාජකීය නිලධාරීන් වෙනවා. 9 වන සියවසේ රචනා කරපු සෙල්ලිපිවල මේ වගේ නිලධාරීන් හඳුන්වන්න රත්කෝල් සම්දරු යන යෙදුම භාවිතා කළ තියෙනවා. මේ රත්කෝල් සම්දරු යන තේරුම රාජකුල ස්වාමිදරු යන්න. මහනුවර යුගය වෙනකොට රදල යන වචනය සෑදිලා තියෙන්නේ මේ යෙදුමින්. රාජකුල රත්කෝල් බවට පත්වලා තියෙනවා. රත්කෝල් රදොල් බවට පත්වලා තියෙනවා. රදොල් පසුව රදල වෙලා තියෙනවා. මහා සංඝරත්නය රජයට අනුශාසනා කරමින් සමාජ ධූරාවලිය ඉහළ ස්ථානයක වැඩවදාලා.
ඇතැම් අවස්ථාවලදී උන්වහන්සේලා රටේ පාලන කටයුතු වලට සහභාගී වුණා. ක්‍රිස්තු වර්ෂ පළමුවන සහ දෙවන සියවස්වලදී වැව්වලින් බදු අය කර ගැනීමේ බලය බෞද්ධ විහාරවලට පවරා දීමට රජවරු කටයුතු කරලා තියෙනවා. ධනවත් වෙළඳ ප්‍රධානීන්, නාවික කටයුතු වල යෙදුණු කප්පිත්තන්, වෛද්‍යවරුන්, ගුරුවරු ආදීහු බොහෝ කලක සිට සමාජයේ ප්‍රභූන් ලෙස සැලකුණා. ඒ කිසිදු කෙනෙක් ගොවිතැන් කටයුතු වල හෝ සත්ත්ව පාලන කටයුතු වල නිරත වෙලා නැහැ. මේ ප්‍රභූවරුන්ගේ මට්ටමට පහළින් හිටියේ රටේ සාමාන්‍ය ජනතාව. සෙල්ලිපිවල එයාලව හඳුන්වලා තියෙන්නේ කුඩීන් යන වචනයෙන්. ගොවියෝ, එඬේරු, වළන් සාදන්නෝ, මැණික් කපන්නෝ, කම්මල්කරුවෝ, දීවරයෝ සහ වෙනත් කටයුතු වල නියැලුණු පුද්ගලයෝ මේ අතර ඉඳියා. මුළු මහත් සමාජයම නඩත්තුනේ මේ පිරිස් අතර සිටි ගොවියන් විසින් නිපදවන ආහාර වලින්. රටේ සාමාන්‍ය ජනතාව සහ ඉහළ මට්ටමේ ප්‍රභූන් අතර සම්බන්ධතාව පැවතුනේ සාමාන්‍ය වෙළෙන්දන්, සාමාන්‍ය රාජ්‍ය නිලධාරීන් ආදී අතරමැදි පිරිස් හරහා. වරින් වර ගම්වල සංචාරය කළ රජයේ සාමාන්‍ය නිලධාරීන් ගැන සෙල්ලිපිවල සඳහන් වෙලා තියෙනවා. ඒ වගේ සංචාරවලදී සාමාන්‍ය ගම්වැසියන් Tamanගේ ගැටලු ඔවුන්ට දැනුම් දුන් අතරම ඒ නිලධාරීන් ඒ තොරතුරු රජයේ ඉහළ නිලධාරීන් හරහා රජුට දැන්නුවා. සමාජයේ පහළ මට්ටමේ සිටි දාසයෝ ඔවුන් සතු කාර්ය වුණේ නොයෙකුත් වැඩ කටයුතු වල යෙදීම. ඒ වගේම සමාජයේ වෙනත් පුද්ගලයන්ට තිබුණු නිදහස එයාලට තිබුණේ නැහැ. වර්ග දෙකකට අයත් දාසයෝ ඒ කාලේ ඉන්දියා. පාරම්පරිකව දාසියන් ලෙස ගත කළ අය ඉන් එක් කණ්ඩායමක්. එයාලව හඳුන්වන්නේ අන්වයාත දාසයන නමින්. අනිත් එක තමයි කුලියට ලබාගත හැකි දාසයොත් එකල ඉඳලා තියෙනවා. එයාලා හඳුන්වන්නේ ධනක්කීද දාසයන නමින්. මේ සමාජ සංවිධානයට අයත් වූ එකිනෙක කණ්ඩායම් අතර යහපත් සම්බන්ධතාවය පවත්වාගෙන යාමටත් ශුභ සිද්ධිය ආරක්ෂා වීමටත් අවශ්‍ය දෑ රජතුමා අතින් ඉටු වුණා. සමාජයේ අනුපිළිවෙල ගොඩනැගී තිබෙන එක් එක් ආයතන අතර තිබෙන බැඳීම ආරක්ෂා කර ගැනීමෙන් සමාජය බිඳවැටීමට නොදී රැකගත හැකි බව අපේ රට පාලනය කළ බුද්ධිමත් රජවරු දැනගෙන ඉන්දියා. මේ සංකල්පය හඳුන්වන්න වර්තමානයේ භාවිතා කෙරෙන්නේ සමාජ ඒකාබද්ධතාවය යන ව්‍යවහාරය. ධාර්මික ලෙස පාලනය ගෙන යාමට ඔවුන් නිරන්තරයෙන්ම උත්සාහ අරන් තියෙන්නේ අන්න ඒ නිසා. නීතිය සහ සම්ප්‍රදාය. සමාජයක් යහපත් ලෙස පවත්වාගෙන යාමට සමාජය විසින් සම්මත කරගනු ලබන පොදු පිළිගැනීම් ඉතා වැදගත් වෙනවා. නීති බවට පත්වන්නේ අන්න ඒ විදිහට සම්මත කරගත් පොදු පිළිගැනීම්. සමාජයක් මගින් නිස්තර කරගන්නා ඒ වගේ පොදු සම්මත ආකාර දෙකකින් පවතිනවා. ඒ අතරින් සමහර ඒවා ලිඛිත නීති පද්ධති වෙනවා. සෙසු සමාජ පිළිගැනීම් සාම්ප්‍රදායනුකූලව පැවතගෙන එනවා. සමාජයේ යහපත උදෙසා මිනිසුන්ගේ සමාජ විරෝධී හැසිරීම් නීති සහ සම්ප්‍රදාය මගින් පාලනය කෙරෙනවා. සමාජයේ යහපත් බව ආරක්ෂා කිරීමට ඉතා පුරාණ කාලයක සිට අපේ නැනවත් පාලකයෝ නීතිය සහ සම්ප්‍රදාය අනුව කටයුතු කළත් තියෙනවා. නීති සම්පාදනය කරන්න ඒ නීති ක්‍රියාත්මක කිරීම සහ ප්‍රායෝගික ජීවිතයේදී ඒ නීති නියාමනය කරන්න අපේ රජවරු මනා අවබෝධයකින් ක්‍රියා කරලා තියෙනවා. ක්‍රිස්තු වර්ෂයේ 9 වන සියවසේදී මෙරට පාලනය කළේ මානවම්ම කියන රජපෙළපතට අයත් කීර්තිමත් රාජ පරම්පරාවක්. ඒ රජුන් විසින් කොටවන ලද සෙල්ලිපිවල ඒ කාලයේ නීතිය සහ සම්බන්ධව පැවති ආයතන ගැන සඳහන් වෙලා තියෙනවා. ඒ ලිපිවල වදාළ සහ සභාව යන වචන දෙක ගැන කියවෙනවා. නීතිමය කටයුත්තකදී වදාළීන් සහ සභායෙන් ආ නිලධාරීන් ඊට මැදිහත් වූ බව ඒවායේ කියා තිබෙනවා. මෙහි වදාළ යන පදයෙන් අදහස් කරලා තියෙන්නේ ව්‍යවස්ථාදායකය. රටක නීති සම්පාදනය කරන ව්‍යවස්ථාදායකය. ඒ කියන්නේ දැන් කාලේ නම් පාර්ලිමේන්තුව. පැරණි කාලයේදී අදහස් කරලා තියෙන්නේ රාජ්‍ය සභාව. ඒ සෙල්ලිපිවල සභාව කියලා අදහස් කරලා තියෙන්නේ අධිකරණය. රටක පනවපු නීති ක්‍රියාත්මක කරන්නේ අධිකරණය. පැරණි කාලයේදී අපේ රටේ ක්‍රමවත් අධිකරණ ක්‍රමය පැවති බව වෙනත් සෙල්ලිපිවලින්ද තහවුරු වෙලා තියෙනවා. ජනතාව අතර නීති නියාමනය කරන්නේ ආරක්ෂක නිලධාරීන් විසින්. එයාලා ක්‍රියාත්මක කරන්නේ විධායකයේ බලතල. 9 වන සියවසේ සෙල්ලිපිවල මේ කාප්පර යන පදයෙන් හඳුන්වලා තියෙන්නේ ඒ වගේ නිලධාරීන්ව.
එය දෙමළ භාෂාවෙන් නම් මයිකාප්පර යන පදයෙන් සකස් වූවක්. එහි තේරුම ආරක්ෂක නිලධාරියා යන්න. එවැනි නිලධාරීන් හඳුන්වන්න දණ්ඩනායක යන පදයක් භාවිතා වෙලා තියෙනවා. පළමුවන විජයබාහු රජතුමාට සතුරු කරදර පැවති සමයේදී ආරක්ෂාව ලබා දීලා තියෙන්නේ සිත්නාරුබිම් බුද්ධනායක නම් වූ දණ්ඩනායකයෙකු බව විජයබාහු රජතුමා විසින් ලියවපු පනාකඩුව තඹසන්නසේ සඳහන් වෙලා තියෙනවා. අපේ රටේ ඉතිහාසයේ පැරණිතම යුගයට අයත් නීති කෙබඳු ස්වරූපයකින් පැවතියේදේ විස්තරාත්මක වශයෙන් දැනගන්න අවශ්‍ය කරන සාක්ෂි ඉතා දුර්ලභයි. නමුත් අවම තරමින් ඒවායේ ස්වරූපයේ කෙබඳුදැයි වටහා ගන්න පැරණි සෙල්ලිපි වලින් යම් මඟ පෙන්වීමක් ලැබෙනවා. මේ අතරින් ක්‍රිස්තු වර්ෂයෙන් පළමුවන සහ දෙවන සියවස්වලදී රචනා කරපු මෙරට සෙල්ලිපිවල සඳහන් වන නීති අදාළ වෙන්නේ වැව් පරිපාලනය සහ රජයේ ඉඩම් පරිහරණය කිරීමට සම්බන්ධ බදු අය කිරීමට. බදු වශයෙන් රජයට ගෙවිය යුතු වෙලා තිබෙන්නේ නිෂ්පාදනයෙන් 6න් එකක්. බදු නීතිය යටතේ අය කළ ප්‍රධාන බදු වර්ග හැඳින්වුවොත් දකපති, සංස්කෘත භාෂාවෙන් නම් උදක ප්‍රාප්ති. ඒ කියන්නේ වැව්වල ජලය භාවිත කරන්නන්ගේ අය කළ බද්ද ගැන. භෝජකපති, සංස්කෘත භාෂාවෙන් නම් භෝජක ප්‍රාප්ති. ඒ කියන්නේ රජට අයත් ඉඩම්වල වගා කිරීම වෙනුවෙන් ගෙවන ලද බද්ද. මතර මජිබක, සංස්කෘත භාෂාවෙන් නම් මාත්‍රික මත්ස්‍ය භාග. ඒ කියන්නේ ඇල මාර්ගවල මත්ස්‍යයන් ඇල්ලීම් වෙනුවෙන් රජය අය කළ බද්ද. සමහර අවස්ථාවල රජය භාණ්ඩ ලෙස බදු අය කර ගත්තා. අස්වැන්න ලෙස ගන්නා ගෙඩි 10කට එක් ගෙඩියක් බදු ලෙස රජයට ගෙවිය යුතු බව නවවන සීවසර අයත් සෙල්ලිපිවල සඳහන් වෙලා තියෙනවා. කෘෂිකාර්මික කටයුතු වලින් හැරුණාම තවත් අංශ කිහිපයකට බදු නීතිය අදාළ වෙලා තියෙනවා. විදේශ වලින් භාණ්ඩ ආනයනය කරනකොට වරායවලදී ඒ කාලේ රේගු බදු අය කරලා තියෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් අම්බලන්තොට ගොඩවායේ පිහිටි පැරණි බෞද්ධ විහාරයක ඇති ක්‍රිස්තු වර්ෂයෙන් පළමුවන සීවසර අයත් සෙල්ලිපියක ඒ විහාරය අසල එකල පිහිටා තිබුණු වරායකින් අය කළ රේගු බදු ඒ විහාරයට පූජා කළ බව සඳහන් වෙනවා. මේ ආකාරයට පනවල් තිබුණු බදු නීති උල්ලංඝනය කර අයට පමණක් නෙවෙයි සමාජ සාධාරණය රැක ගැනීමට පනවා තිබූ වෙනත් නීති උවත් කඩ කළ අයට දඬුවම් කරන්න ඒ කාලේ උසාවි පද්ධතියක් ක්‍රියාත්මක වෙලා තිබිලා තියෙනවා. ඒ වගේ මහාධිකරණය පිළිබඳව සඳහන් පළමුවන ගජබාහු රජු විසින් සිතුල්පව්වේ පිහිටුවා තිබෙන සෙල්ලිපියක දැක්වලා තියෙනවා. ඒ ප්‍රදේශයේ පැවති මහා විනිශ්චය ශාලාවෙන් ලැබෙන දඩ මුදල් නැත්නම් මහා විනිශ්චයෙහි ලබනක වටිති. රජු විසින් සිතුල්පව්ව විහාරේ වැඩ වාසය කරන භික්ෂුන් වහන්සේලාගේ සිව්පසය සපයා ගැනීමට පූජා කළ බව ඒ ලිපියේ විස්තර කරලා තියෙනවා. පරිසරයේ තිබෙන ස්වභාවික නොයතුල් ගුණය ආරක්ෂා කර ගන්න අපේ බුද්ධිමත් රජවරු නිරන්තරයෙන්ම ක්‍රියා කරලා තියෙනවා. ඒ නිසා ස්වභාවික පරිසරයට අයත් සතුන්, ගහකොළ, ජලය සහ පස ආදී දෑ ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය කරන නීති රීති පනවන්න ඔවුන් උනන්දු වෙලා තියෙනවා. නිසි කාලයට සීසෑම නොකරන පුද්ගලයින්ට කලම් 5ක දඩයක් නියම කිරීම සම්බන්ධ නීතියක් ක්‍රිස්තු වර්ෂයේ 9 වන සියවසට අයත් කොණ්ඩවට්ටවන් ටැම්ලිපියේ සඳහන් වෙනවා. වැසි කාලයේ සීසෑමින් පස සෝදා යාමට ලක්වන නිසා තමයි මේ නීතිය පනවලා තියෙන්නේ. කෘෂිකාර්මික කටයුතු මැනවින් පවත්වාගෙන යන්න අදාළ වෙන ප්‍රතිපත්ති ආරක්ෂා කරගන්න පාලකයන් විසින් නොයෙකුත් නීති රීති පනවන්න කටයුතු කරලා තියෙනවා. අනුරාධපුර වෙස්සගිරියේ තිබෙන සෙල්ලිපියක මේ ආකාරයේ නීතියක් දක්නට පුළුවන්. ඒ කියා තියෙන්නේ වැව් වලින් ගොවිතැන් කරන කුඹුරුවල සිහිනැටි, වී, මිස, මුං ඇට වැපිරීම නොකළ යුතු බව. මේ ලිපිය 4 වන මහින්ද රජතුමාට අයත් එකක්. වෙළඳාම පැරණි සමාජයේ පැවති වැදගත් වෘත්තීන් අතරින් එකක්. රට ඇතුළත පැවති වෙළඳාම මැනවින් පවත්වාගෙන යන්න අවශ්‍ය කරන නීති රීති සම්පාදනය කරන්න අපේ බුද්ධිමත් රජවරු වග බලාගෙන තියෙනවා. ක්‍රිස්තු වර්ෂයේ 9 වන සියවසේදී මෙරට පැවති එවැනි නීතිවල ස්වරූපයේ කෙබඳුදැයි වටහා ගන්න අපට ඉවහල් වන ප්‍රධාන මූලාශ්‍රයක් වෙන්නේ බදුල්ල ටැම්ලිපිය. මෙය සොරබල වැව ටැම්ලිපිය කියලා හඳුන්වනවා. එය
හතරවන උදේ රජතුමා විසින් පිහිටවපු ලද්දක්. රජතුමා මහියංගන විහාරයට ගමන් කරන අවස්ථාවේදී හෝපිටිගමුවකින් ස්ථානයේ තිබුණු රජයේ වෙළඳපොළකට පැමිණ එහි සිදුවීම් පැවති අකටයුතුකම් කිහිපයක් වළක්වමින් පනවපු නීති ඒ සෙල්ලිපිය විස්තර කරලා තියෙනවා. ඒ සෙල්ලිපිය සඳහන් නීති කිහිපයක් දැන් කියන්නම්. ඒ තමයි හෝපිටිගම වෙළඳපළ සීමාවේ වෙළඳාම් කරන අයගෙන් පමණක් බදු අය කළ යුතු වන අතරම වෙළඳපළ පසුකොට යන්නවුන්ගෙන් බදු අය නොකළ යුතු බව. තවත් එකක් තමයි නිලධාරීන්ට නොපෙන්වා ඒ වෙළඳපොලේ භාණ්ඩ විකුණන අයගෙන් දෙගුණයක් බදු අය කළ යුතු බව. රජයේ නිලධාරීන් විසින් ප්‍රමිතිගත නොකරන ලද මදටිය බර නැත්නම් තරාදි පඩි යොදා වෙළඳාම් නොකළ යුතු බව. තවත් එකක් බුලත් සහ පුවක් විකිණීම ඒ සඳහා සකස් කරන ලද මඩුවල පමණක් තබා වෙළඳාම් කළ යුතු බව. ඒ වගේම පොහොය දිනවල වෙළඳාම් කළ අයකින් දඩයක් වශයෙන් තෙල් බද්දක් ලබා ගත යුතු බව. සොරබොර වැව ටැම්ලිපියේ දැක්වෙන නීති රීති ගැන අවබෝධයක් ලබා ගැනීමෙන් ඒ ටැම්ලිපිය පිහිට වූ අවධියේ මෙරට පැවති අභ්‍යන්තර වෙළඳාමට අදාළ සිවිල් නීති ස්වරූපයේ කෙබඳුදැයි වටහා ගන්න පුළුවන්. කිසිදු සතෙක් නොමැරිය යුතු බවට මුල්වරට නීතියක් පනවලා තියෙන්නේ අමණ්ඩ ගාමිණී අබේරජු විසින්. ඒ හඳුන්වලා තියෙන්නේ මාඝාත නීතිය කියන නමින්. මීහරකුන්, එළහරකුන් සහ එළුවන් ඝාතනය කරන්නන්ට මරණ දඬුවම් පැනවීමේ නීතියක් හතරවන මිහිඳ රජතුමා විසින් කරන ලද මිහින්තලා පූර්වලිපිය සඳහන් වෙනවා. නිශාංකමල් රජතුමා විසින් ජලාශවල ජීවත් වන පක්ෂීන් නොමැරිය යුතු බවට නීතියක් පනවලා තියෙනවා. අපරාධ නීතිය සම්බන්ධයෙන් අපේ රජවරු දැඩිව ක්‍රියා කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් සැලකිය යුතු තරමේ පුළුල් විස්තර අපට හමු වෙන්නේ හතරවන මිහිඳු රජතුමා විසින් කරවපු වේවැල් කැටිය සෙල්ලිපියේ. සොරකම් කිරීම, මිනී මැරීම ආදී වරදවල් සඳහා දී යුතු දඬුවම් තමයි එහි විස්තර කරලා තියෙන්නේ. මිනී මැරීමට දඬුවම එල්ලා මැරීම. අන්සතු හරක් හොරකම් කළා අහු වුණොත් හොරාගත් සතුන් සොයාගෙන අයිතිකරුවන්ට බාර දීලා හරකුන්ගේ ශරීරවල තබා තිබෙන ඒ මුද්‍රාව රත් කළා සොරකම් කළ අයගේ නළලේ තැබිය යුතු බව එහි කියලා තියෙනවා. සැඟවී සිටින අපරාධකරුවන් අල්ලා ගැනීමටත් වගකීම ඒ කාලේ පවරලා තියෙන්නේ ඒ අපරාධකරුවන් අයත් ගම්වැසියන්ට. අපරාධකරුවෝ අල්ලා ගන්නාතුරු ඔහු ජීවත් වුණු ඒ ගමේ වැසියන් විසින් රජයට බද්දක් ගෙවිය යුතු වෙනවා. ඒ හඳුන්වලා තියෙන්නේ ගෘහ දණ්ඩ යන නමින්. දඬුවම කියලා කියන්නේ වරද කළ තැනැත්තාට ලබා දෙන්නක් වුණත් එමගින් ආදර්ශයක් අරගෙන සමාජයේ වෙසෙන මේ සෙසු ජනතාව වරදට නොපෙළඹිය යුතු බව ඉන් අවධාරණය කරනවා. ඒ අපට අයත් නීතියට පසුබිම් වූ දර්ශනයක්. වර්තමානයේ ශ්‍රී ලංකාවේ භාවිතා වෙන්නේ රෝම ලන්දේසි නීතිය. එය බොහෝ පසු කාලයකදී අපේ රටට හඳුන්වා දුන්නු නීතියක්. දැන් කතා කරමු මුදල් සහ විනිමය ගැන. විනිමය කියලා මෙතෙන්දී අදහස් කරලා තියෙන්නේ ආර්ථිකමය අරමුණකින් යුක්තව කරන ලබන හුවමාරු ක්‍රියාවලියක්. ආර්ථික කටයුතු වලදී පැරණිතම යුගයේදී මෙරට භාවිතා වුණේ භාණ්ඩ හුවමාරු ක්‍රමය බව ඓතිහාසික මූලාශ්‍රවල දැක්වෙන තොරතුරු අනුව පෙනෙනවා. පුරාවිද්‍යාත්මක කැණීම් වලින් සොයාගෙන තිබෙන මැටියෙන් නිම කළ වෘත්තාකාර කවච ඇතැම් විට ආර්ථික කටයුතු වලදී විනිමය සඳහා භාවිතා කරන්නට ඇතැයි පුරාවිද්‍යාඥයෝ කල්පනා කරලා තියෙනවා. මෙරට කාසි භාවිතය ආරම්භ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 250 දී පමණ. ඒවා උතුරු ඉන්දියාවේ සිට වෙළඳුන් විසින් මෙරටට ගෙනෙනු ලැබූ රිදී කාසි විශේෂයක්. පුරාවිද්‍යාඥයන් විසින් ඒවා හඳුන්වන්නේ හස් එඹු කාසියන් නමින්. වෘත්තාකාර, චතුරස්‍රාකාර සහ ආයත චතුරස්‍රාකාර යන හැඩවලින් යුත් මේ කාසි මත විවිධ සංකේත කොටලා තියෙනවා. ඒ කාසි මෙරටට පැමිණියේ ඉන්දියාවේ සිට මෙහි පැමිණි වෙළඳුන්ගේ මාර්ගයෙන්. පැරණි සෙල්ලිපිවල කහපන යනුවෙනුත් සාහිත්‍ය කෘතිවල කහවණු යන නමිනුත් හඳුන්වලා තියෙන්නේ මේ හස්තෙඹු කාසිය. මේ පදේ හැදිලා තියෙන්නේ සංස්කෘත භාෂාවේ එන කර්ෂාපන කියන පදයෙන්. ක්‍රිස්තු පූර්ව පළමුවන සියවසේ අගභාගයේදී හෝ ක්‍රිස්තු වර්ෂයෙන් පළමුවන සියවසේ මුල් භාගයේදී හෝ මෙරට ස්වාධීන කාසියන් නිපදවූ බවට
සාක්ෂි තියෙනවා. පුරාවිද්‍යාත්මක කැණීම් වලින් සොයාගෙන තිබෙන අලියෙකුගේ සහ ස්වාස්තිකයක රූකම් දක්වා තිබෙන කාසිය ඊට නිදසුනක්. අනතුරුව විවිධ රජවරුන් තමන්ගේ පාලන කාල තුළදී කාසි නිකුත් කළ තියෙනවා. කාසි අච්චු ගැසීමේ කටයුත්ත භාරව වෙනම නිලධාරියෙක් ඉඳලා තියෙනවා. ඔහු හඳුන්වලා තියෙන්නේ රූප අධ්‍යක්ෂ කියන නමින්. ක්‍රිස්තුපූර්ව දෙවන සියවසට අයත් සෙල්ලිපිවල ඒ නම ලියලා තියෙන්නේ රූප 2 ලෙසින්. 10 ශ්‍රේණියේ ඉතිහාසයේ පෙළ පොතේ 6 වෙනි පාඩමේ 84 පිටුවේ 6.2 රූපයේදී මෙරට භාවිතය වුණු පැරණිතම කාසියක් ගැන ඔබට බලාගන්න පුළුවන්. ඓතිහාසික යුගයේදී මෙරට විනිමය කටයුතුවලදී කාසි වෙනුවට ලෝහ බරද වටිනාකමක් ලෙස භාවිතා වෙලා තියෙනවා. අනුරාධපුරයේ පිහිටි අබේගිරි විහාරයේ කැණීම් කටයුතුවලදී රන් ලෝහ කැබැල්ලක් සොයාගෙන තියෙනවා. ඒ ලෝහ කැබැල්ල මත රන් දෙවිසි කලඳයි යනුවෙන් ලියා තිබිලා තියෙනවා. ඒ අක්ෂර ක්‍රිස්තු වර්ෂයෙන් 8 වන හෝ 9 වන සියවසට අයත් කියනවා. කලඳ කියලා කියන්නේ බර මැනීමේ ඒකකයක්. වෙස්සගිරියෙන් සොයාගත් ක්‍රිස්තු වර්ෂයෙන් 10 වන සියවසට අයත් සෙල්ලිපියක අනුරාධපුරයේ ඒ කාලයේ පිහිටා තිබුණු වීරාංකුර නමින් හැඳින්වපු පන්සලක වාසය කළ භික්ෂුන් වහන්සේලාට 4 වන කාශ්‍යප රජතුමා විසින් රන් කලන් 200 පූජා කළ බව ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ නොයෙක් පළාත් වලින් විදේශීය සම්භවයක් තිබෙන කාසි හමු වෙලා තියෙනවා. මේ අතර වඩාත් සුලභයි රෝම කාසි. විදේශීය කාසි මෙරට භාවිතා වුණේ ඒවායේ ලෝහ බරට අදාළ වටිනාකම් සැලකිල්ලට ගැනීමෙන්. දැනට සොයාගෙන තිබෙන බොහෝමයක් රෝම කාසි තඹ වලින් සාදන ලද ඒවා. පුරාණ කාලයේදී අපේ රටේ තිබුණු වරායවල තීරු බදු අය කියලා තියෙනවා. විදේශිකයින් තමන්ගේ වෙළඳ භාණ්ඩ මෙරටට රැගෙන එනකොට බදු ගෙවලා තියන්නේ තමන්ගේ රටේ මුදලින්. එහිදී කාසිවල ලෝහ බර සැලකිල්ලටගෙන තියෙනවා. රෝම කාසි හැරුණාම පැරණි චීන කාසි, අරාබි කාසි සහ බ්‍රිතාන්‍ය කාසි ශ්‍රී ලංකාවේ භාවිතා වෙලා තියෙනවා. අපි දැකලා තියෙන VOC කියන ඉංග්‍රීසි අකුරු සහිත කාසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම නමින් හැඳින්වූ ලන්දේසි වෙළඳ සමාගමට අයත් ඒවා. පැරණි කාලයේ ශ්‍රී ලංකාව සිය ආර්ථික කටයුතුවලදී වඩාත් කාර්යක්ෂම වීමට අවශ්‍ය කරන භාවිතය ප්‍රායෝගිකව ආදේශ කරගත් ආකාරය මෙයින් පැහැදිලි වෙනවා. දැන් කතා කරමු කාන්තා නියෝජනය ගැන. පැරණි කාලයේදී ශ්‍රී ලංකාවේ සමාජය කාන්තාවන් ගැන ගෞරවයෙන් කල්පනා කළ තියෙන වගේම උසස් අන්දමින් සලකලා තියෙනවා. ඒ පිළිබඳව කරුණු සාහිත්‍ය මූලාශ්‍රවලින් වගේම පුරාවිද්‍යාත්මක සාක්ෂිවලිනුත් තහවුරු වෙනවා. රාජ්‍ය පාලනය සඳහා පවා කාන්තාවන්ට අවස්ථාව ලබා දීමෙන් අපේ රටේ පැරණි සමාජය ඔවුන් වෙත ලැබුණු විශ්වාසය සහ ගෞරවය පිළිබිඹු කරනවා. චූල සීවලී දේවී නමින් හැඳින්වූ මහරජිනා පිළිබඳ සඳහන් වන සෙල්ලිපියක් ලාහුගල පිහිටි නිල්ගිරි සෑය නමින් හැඳින්වෙන පැරණි ස්තූපය අසලින් සොයාගෙන තියෙනවා. ලීලාවතී රැජින තෙවරක් මෙරට පාලනය කළ තියෙනවා. පොදුවේ ගත්තාම පැරණි කාලයේ මෙරට සමාජයේ විසූ කාන්තාව දැඩි සමාජ බැඳීම් වලින් පීඩාවට පත් නොවුණු අය. එයාලට නිදහසේ කටයුතු කරන්න බාධාවක් වූ බව පෙන්වන සාක්ෂි සහිත මූලාශ්‍ර දකින්න නැහැ. තමන්ගේ ස්වාමියා දුර රටක වෙළඳ කටයුතු වල නියැලී වසර 3කින් නැවත පැමිණෙනතුරු හුදකලාව කාලය ගත කළ කාන්තාවක් ගැන විස්තර රසවාහිනී කියන පැරණි සාහිත්‍ය කෘතියේ සඳහන් වෙනවා. කාන්තාවක් විශේෂ ගෞරවාදයට පත් වුණේ මව්වරුන් ලෙස ඔවුන් ඉසිලූ වගකීම නිසා. වරක් භික්ෂුන් වහන්සේලා විහාර මහා දේවී අමතල ප්‍රකාශ කළ ඉන්දියේ ඔබ පෙරපින් කළ බැවින් මහත් යස ඉසිරු සහ සැප සම්පත් ලබා සිටින බව. ඊට පිළිතුරු දුන් විහාර මහා දේවිය පැවසුවේ දූවරු සහ පුතුන් නැති ජීවිතය කුමන සැපක්දයි භික්ෂුන් වහන්සේලාගෙන් පෙරලා ප්‍රශ්න කිරීමෙන්. එය දැක්වෙන්නේ රසවාහිනී. විවාහ වීම කාන්තාවක විසින් කළ යුතු සමාජ මෙහෙවරක් ලෙස පිළිගැනුණා. වයස අවුරුදු 16ක් වූ විට විවාහය සඳහා ඇයට සුදුසුකම් ලැබුණා. විවාහයට සුදුසුකම් ලැබෙන තුරු කාන්තාවක තමන්ගේ දෙමාපියන්ගේ රැකවරණය යටතේ කාලය ගත කරන්න ඕනි.
ඒ වගේම දෙමව්පියන් විසින් තමන්ගේ දියණිය සූප ශාස්ත්‍රයෙහි නිපුණ කරනු ලැබීම ඔවුන් සතු වගකීමක් බව සහස්ස වත්තුප්පකරණය නම් මූලාශ්‍රයේ සඳහන් වෙනවා. සාලිය කුමරුගේ බිරිඳ වුණු අශෝකමාලා දුටුගැමුණු රජතුමාගේ මාලිගයේදී රසවත් ලෙස ආහාර පිළියෙල කරලා කාගේ සිද්ධිනාගත් බව සද්ධර්මාලංකාරයේ විස්තර වෙනවා. සූප ශාස්ත්‍රයේ දක්ෂ කාන්තාවක් හැඳින්නුවේ මදුපාජිකා යන විශේෂ ගෞරව නාමයෙන් බව දම්පිය අටුවා ගැටපදේ දකින්න පුළුවන්. ඇතැම් අවස්ථාවල ඒ සඳහා මදුරහත්ත රසා යන නම යොදාගෙන තියෙනවා. එහි තේරුම මිහිරි අත්ගුණයක් ඇත්තී යන්න. රාජකීය පවුල්වල හැරුණහම සාමාන්‍ය සමාජය තුළ කාන්තාවන්ට නායකත්වය හිමි කරගන්න බාධා පැවතිලා නැහැ. ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී පමණ මෙරට ප්‍රදේශීය පාලනයට සම්බන්ධව පරුමක නමින් හැඳින්වපු නායකයෝ පිරිසක් ඉඳලා තියෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් බ්‍රාහ්මණයාගම කියන ස්ථානයෙන් සොයාගෙන තිබෙන එක්තරා සෙල්ලිපියක පරුමකලු සමනා කියන කාන්තාවක් ගැන සඳහන් වෙනවා. ඇය පරුමක නදික නැමැත්තාගේ බිරිඳ ලෙස එහි සඳහන් වෙනවා. මෙහි පරුමකලු යනු පරුමක යන පදේ ස්ත්‍රීලිංග ස්වරූපය. එවක කාන්තාවන්ද ප්‍රාදේශීය පාලන කටයුතු වල නියැලී සිටි බව සනාථ කරන්න මේ සෙල්ලිපිය කදිම සාක්ෂියක්. බෞද්ධ භික්ෂුන් වහන්සේලා උදෙසා ගල්ලෙන් පූජා කරන්න පෙරමුණගත් වාසිකාවන්ගේ නම් ඒ විදිහට පූජා කරන ලද ගල්ලෙන් වල කොටලා තියෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් කොක්කැම්බේ කියන ස්ථානයෙන් සොයාගන්නා ලද ක්‍රිස්තු වර්ෂයෙන් දෙවන සියවසට අයත් පර්වත ලිපියක තලතා ලක්ෂ්මී නම් වූ කාන්තාවක් ගැන සඳහන් වෙනවා. භාතිය තිස්ස රජතුමාගේ කාලයේදී ඇය තමන්ගේ පවුල සතු දේපල වලින් කොටසක් බෞද්ධ විහාරයකට පූජා කළ බව සඳහන් වෙනවා. තමන් සතු ධනය වියදම් කොට ශාසනික කටයුතු කරගෙන යාමට එකල විසූ කාන්තාවන්ට නිදහස ලැබිලා තියෙනවා. අපේ රටේ පැරණි කාලයේදී විසූ කාන්තාවන් ගැන සාහිත්‍ය මූලාශ්‍රවලින් ඉදිරිපත් කරන මෙවැනි අදහස් තහවුරු කරන්න අවශ්‍ය සාක්ෂි පුරාවිද්‍යාත්මක කැණීවලින්ද සොයාගෙන තියෙනවා. ක්‍රිස්තු පූර්ව 1129 තරම් ඈත කාලයකදී කාන්තාවක විසින් තමන්ගේ ඇස් පිහාටු වර්ණ ගැන්වීම සඳහා භාවිතා කරන ලද ලෝහ කූරක් රත්නපුර දිස්ත්‍රික්කයට අයත් උඩරංජා මඩම නමින් හැඳින්වෙන ස්ථානයේ පැරණි නිවාසයකින් හමු වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි යමක තදින් උලන ලද රතු සහ කහ පැහැති ගුරුගල් කිහිපයක්ද මැටි පබළුවක්ද එහි තිබිලා හම් වෙලා තියෙනවා. ඔවුන් මේ ගුරුගල් භාවිතා කරලා තියෙන්නේ තමන්ගේ සම වර්ණවත් කරන්න. මේට අවුරුදු 3000කට පෙර අවධියකදී අපේ රටේ ජීවත් වුණ කාන්තාවක් ඒ විදිහට සිය රෝසප්පුව ගැන උනන්දු වීමට කාලය මිඩංගු කළ බව එයින් පිළිබිඹු වෙනවා. කාන්තාවන්ගේ ආභරණ වලට අයත් නොයෙකුත් දෑ පුරාවිද්‍යාත්මක කැණීම්වලදී හෙළිදරව් වෙලා තියෙනවා. ක්‍රිස්තු පූර්ව 700-450 අතර කාලවකවානුවකට අයත් පැරණි සොහොනක් දඹුල්ලට නුදුරු ඉබ්බන් කටුවේ පිහිටලා තියෙනවා. ඒ කැණීම්වලදී ඊටම සිත්ගන්නාසුළු ගෙලමාලයක් සොයාගෙනලා තියෙනවා. ඒ මාලය සෑදීමට භාවිතා කරලා තිබෙන සමහර පබළු ඉන්දියාවෙන් ආනයනය කරන ලද ඒවා වෙලා තියෙනවා. පුරාණ කාලයේදී මෙරට විසූ කාන්තාව මවක ලෙසද සොහොයුරියක ලෙසද සමාජයේ ගෞරවයට ලක් වෙලා තියෙනවා. ඇය කිසිවෙකුගේ තාඩන පීඩනයට ලක්වෙමින් අසහනකාරී ලෙස ජීවත් වූ බවට සාධක හම්බෙලා නැහැ. අපේ සමාජය ඉතිහාසයේ බොහෝ ඈත කාලයක සිට කාන්තාවන්ගේ නිදහසට ගරු කිරීමට පුරුදු වෙලා ඉඳලා තියෙනවා. දේශීය ආහාර ගැන දැන් කතා කරමු. ඉතා පුරාණ කාලයක සිට මේ රටේ වැසියෝ දේශීය වැවෙන්දෑ ආහාරයට ගත්තා. අවුරුදු 10500කට පෙර කීතුල්ගල බෙල්ලෙනේ වාසය කළ මෙරට ප්‍රාග්‍යායිතිහාසික වැසියෝ සිය ආහාරයට ගත් වල්දෙල් සහ ඇටිකෙහෙල් පිළිබඳව සාක්ෂි සොයාගෙන තියෙනවා. ඓතිහාසික යුගයේදී ආහාරය සඳහා බහුලවම භාවිතා වූ ධාන්‍ය වර්ග වෙලා තියෙන්නේ වී සහ කුරක්කන්. මීට අමතරව උඳු, මුං, තල, මෑ, අමු, මෙනේරි, කොංගු, වරු, යව ආදී දෑද ආහාරයට ගෙන තියෙනවා. ශ්‍රී ලංකාවේ ඓතිහාසික කෘතිවල පැරණි කාලයේදී
මිනිසුන් විසින් ආහාරයට ගන්නා ලද ධාන්‍ය වර්ග 7ක් ගැන සඳහන් වෙනවා. ඒවා තමයි සාලි, වීහි, කැඳෑස, වරකා, කංගු, දූම සහ යව යනාදිය. කීර්තිශ්‍රී මේඝවර්ණාභය රජු විසින් කරවන ලද තෝනිගල සෙල්ලිපියේ වී, උඳු, මුං සහ තල ගැන සඳහන් වෙලා තියෙනවා. ක්‍රිස්තු වර්ෂයෙන් 12 වන සියවස වෙනකොට ශ්‍රී ලංකාවේ ප්‍රභූවරුන් අතර ජනප්‍රියව පැවතුණු ආහාරයක් වුණේ සුවඳ ගිතලෙන් පිසූ මොණරමල් සහ ඇල්හාලින් සෑදූ බත් බව සද්ධර්ම රත්නාවලියේ සඳහන් වෙනවා. ඒ සමයේ දුගී ජනයා අතර සුලභව පැවති ආහාරයක් වුණේ පලාමාළුව, කාඩි ඇඹුල සහ නිවුඩු හාලේ බත්. හාල් පිටි පල් කරලා හදාගන්න ඇඹුලක් තමයි කාඩි ඇඹුල කියලා හඳුන්වන්නේ. ඒ වගේම පැරණි ශ්‍රී ලාංකිකයන් අතර කැඳ වර්ග පානය කිරීමත් සිරිතක්ව පැවතුණා. කැඳ යන වචනය වෙනුවට පැරණි පොත්වල යොදලා තියෙන්නේ යාගු නැත්නම් හම්බු වගේ වචන. ධාන්‍ය වර්ග බෙදලා කුඩු කරලා හදාගන්න ආහාරයක් අත්සුණු නමින් පැරණි පොත්පත්වල හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම අතුරුපසක් විදිහට තල අනුභව කරලා තියෙනවා. භික්ෂුන් වහන්සේ කෙනෙකු හට අතුරුපසක් ලෙස තල පූජා කිරීමක් ගැන සඳහන තෝනිගල සෙල්ලිපි ඇතුළත් වෙනවා. තිල සංගුලිකා යනුවෙන් හඳුන්වපු ආහාරයක් ගැන දම්පියා අටුවා ගැටපදයේ සඳහන් වෙනවා. ඒ තලගුලි වෙන්නත් පුළුවන්. ධාන්‍ය වර්ගවලට අමතරව අල වර්ගත් පැරණි යුගයේ ආහාරවල වැදගත් තැනක් අරගෙන තියෙනවා. වැල්අල, කුකුලල, කටුවල, කොණ්ඩල, බතල ආදී අල වර්ග ගැන පැරණි සාහිත්‍ය කෘතිවල සඳහන් වෙනවා. සොණ්ඩල යන පදය සද්ධර්ම ලංකාරී සඳහන් වෙනවා. එකල භාවිතා කරපු එළවලු අතර වැටකොළු, තම්පලා, බැරණියදලු, කරකොළ, ලුණුවිලකොළ, ලබු, පුහුල්, කරබටු, කැකිරි, තිබ්බටු, නෙළඹුවල, මුරුංගා ආදී දේ වුණා. ලබු, පුහුල්, සොඬල, වැටකොළු ආදී වූ සියලුම ලිය ජාතීහු කටු ඇති රුකේ යනුවෙන් කරන විස්තරයක් සද්ධර්මා රත්නාවලියේ දැක්වෙනවා. බැදුම්, මැල්ලුම් සහ හොද්ද යන ක්‍රමවලට අමතරව එළවලු පිසීම ආකාර තුනකට සිදු කෙරුණා. ඒ ආනම, ඇඹුල සහ නියබලාව යනුවෙන්. දියාරු නොවූ අතින්ගෙන අනුභව කරන්න පුළුවන් පදමට සකස් කරගත් ව්‍යාංජනය තමයි නියබලාව යනුවෙන් හඳුන්වන්නේ. ව්‍යාංජන රසවත් කිරීමට කුළුබඩු වර්ග යෙදීම පැරණි කාලයේදී ශ්‍රී ලංකාවේ භාවිතා වුණා. එවැනි දේ හඳුන්වලා තියෙන්නේ කටුක භාණ්ඩ යන නමින්. වර්තමානයේ කාන්තාවන් කුළුබඩු යන වචනය වෙනුවට පොදුවේ හඳුන්වන්නේ 3-5 යන වචනය. ඒ වචනයෙන් අදහස් කරන්නේ යම් විශේෂිත ද්‍රව්‍ය 3ක් සහ තවත් වර්ග 5ක්. මුලින් කී 3 වර්ගය තමයි ලුණු, දුරු සහ මිරිස්. සෙසු 5 වර්ගයට අයත් උනේ සුදු දුරු, කළු දුරු, කොත්තමල්ලි අබ සහ උළුහල්. සමහර ප්‍රදේශවල අබ සහ උළුහල් වෙනුවට අසමෝදගම් සහ සතකුප්ප භාවිතා කරලා තියෙනවා. මේ හැරුණහම ආහාර රස ගැන්වීමට ඇඹුල් වර්ගත් යොදාගෙන තියෙනවා. දෙහි, දොඩම්, ගොරකා, නස්නාරම්, ගඩාදෙහි ඒ සඳහා යොදාගෙන තියෙනවා. පැරණි පොත්පත්වල කරබේබිය නමින් හඳුන්වලා තියෙන්නේ කරපිංචා. ආහාර පිසීමට යොදා ගන්නා තෙල් පොදුවේ හඳුන්වලා තියෙන්නේ කණ තෙල් නමින්. එහි අදහස තමයි කෑමට ගන්නා තෙල්. මේ අතර ප්‍රධාන වුණේ දුන් තෙල් සහ ගිතෙල්. සුළු වශයෙන් තමයි පොල් තෙල් භාවිතා වෙලා තියෙන්නේ. කිරි පරිභෝජනය සාමාන්‍ය ගැමියන් අතර පවා තිබිලා තියෙනවා. නම් වන සීවසට අයත් සෙල්ලිපිවල කිරි කිරි නමින් හඳුන්වා තියෙන්නේ ගම්වල සිටි කිරි දෙනුන්. දී කිරි යන වචනයද ඒ ලේඛනවල යොදා තිබෙන නිසා මුදවන ලද කිරි අනුභවයේද සිරිතක්ව පැවතිලා තියෙනවා. සිය දියණිය විවාහ වී නිවසින් නික්මන අවස්ථාවේදී මාගේ දුවනියට කිරි කන්නට සරක් බානකුත් දුනමනා වේදැයි යනුවෙන් පියකු අසන ආකාරය පූජාවලිය සඳහන් වෙනවා. කැඳ වර්ග අනුභව කිරීම අපේ රට ඉතා පුරාණ කාලයක සිට සිරිතක්ව පැවතුණා. එය දිරවා ගැනීමට පහසු යහපත් ආහාරයක්. කැඳ යන වචනය වෙනුවට අපේ පැරණි පොත්පත්වල අඹු, හඹු, කාඩි යන වචනද යොදා තිබුණු දකින්න පුළුවන්. සහල් වතුරෙන් තම්බා ලුණු මිශ්‍ර කරගත් විට එය දිය කැඳ නමින් හඳුන්වනවා.
සහල් එක් කොටසකට වතුර කොටස් 6ක් යොදා රෝගීන්ට සාධන කැඳ හඳුන්වන්නේ යවාගු නමින්. උළු කැඳ නමින්ද හඳුන්වා ඇති මේ කැඳ වර්ගය අපි දැන් හඳුන්වන්නේ ලුණු කැඳ යනුවෙන්. විවිධ රෝගාබාධ සඳහා බෙහෙත් වර්ග මිශ්‍ර කොට කැඳ වර්ග පිළියෙල කරනවා. ඉතා රසවත් ලෙස සකසන ලද රස උළු කැඳ නමින් ව්‍යවහාර වූ කැඳ වර්ගයක් ගැන සද්ධර්ම රත්නාවලියේ සඳහන් වෙනවා. ජලය මුසු නොකොට කිරෙන් පිස මී පැණි සහ ගිතෙල් යොදා එය නිවුණු පසු දොඩම් මිෂ කවලම් කොට එය සකස් කර ගත්තා. පැරණි කාලයේ මෙරට විසූ ජනතාව දිනයේ මුල්ම ආහාර ලෙස කැඳ පානය කළා. බෙහෙත් ගුණ ඇති කොළ වර්ග යොදා සකසන ලද එවැනි කැඳ වර්ග හඳුන්වලා තියෙන්නේ ඇඹුල් හබු හෝ ඇඹුල් කැඳ යන නමින්. සත්ව ආහාර පරිභෝජනයද එකල පැවතුණා. ගොඩබිම වෙසෙන සතුන්ගේ මස් වගේම මාළු වර්ගද ආහාරයට ගැනීම පැරණි කාලයේ වැසිය පුරුදු වෙලා ඉන්දියා. වැව්වල සිට කුඹුරු කරා විහිදෙන කුඩා ඇල මාර්ගවල මාළු ඇල්ලීම් වෙනුවෙන් රජය අය කළ බද්දා එකල හැඳින්වුනේ මාත්‍රික මත්ස්‍ය භාගය යන නමින්. මෙහිදී මාත්‍රික යනුවෙන් හඳුන්වලා තියෙන්නේ කුඩා ඇල මාර්ග. පැරණි කාලයේ ශ්‍රී ලාංකිකයෝ තමන්ගේ ආහාරය ගැන හොඳින් සැලකිලිමත් වුණා. ගොවිතැන් කටයුතු සහ සත්ත්වපාලන කටයුතුවලදී නිරෝගිමත් ශක්තිමත් ශරීරයක් පවත්වා ගැනීම අවශ්‍ය වූ නිසා ආහාරය සහ නිරෝගී භාවය ගැන ඔවුන් සිය අවධානය යොමු කළ බව පේනවා. ඔවුහු කිසිදු ලෙසකටම කෘත්‍රිම ආහාර පරිභෝජනය කළ නැහැ. ස්වභාව ධර්මයේ පවතින දේ පමණක් ඒවායේ පවතින පෝෂණ ගුණයට හානියක් නොවන විදිහට සකසාගෙන ආහාරයට ගන්න එයාලා පුරුදු වෙලා ඉන්දියා. එය වර්තමානයේ ජීවත්වන අපි කාටත් හොඳ ආදර්ශයක්. දැන් කතා කරමු මේ පාඩමේ අන්තිම මාතෘකාව. පරිසරය ආරක්ෂා කර ගැනීම. සමාජයක් එහි වාසය කරන සමාජිකයින්ට හිතකර ආකාරයට පවත්වාගෙන යාමට නම් ඒ සමාජයේ ස්ථානගතව තිබෙන ස්වභාවික පරිසරය ආරක්ෂා කරගන්න ඕනේ. ස්වභාවික පරිසරය විනාශ කිරීමෙන් නොයෙකුත් ප්‍රශ්නවලට මුහුණ දීමට අපට සිදු වෙනවා. ගස්වල කපා දැමීමෙන් ජලය හිඟවීම යනතුරු ඇති වෙනවා. පස සෝදා යාම නිසා නිසල බවට පත්වීමෙන් භවභෝග ඵලදාව අඩු වෙනවා. මේ සියල්ලෙහිම අහිතකර ප්‍රතිඵල විඳදරා ගන්නේ අප විසින්මයි. පරිසරය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම නිරන්තරයෙන් සිහිපත් කළ පැරණි කාලයේ විසූ අපේ පාලකයෝ ඒ සඳහා නීති රීති පනවන්නට පවා උනන්දු වෙලා තියෙනවා. 4 වන මිහිඳු රජතුමා විසින් පිහිටවන ලද අනුරාධපුර පුරලිපියේ උස් ගොඩබිම් ඉඩම්වල කැලෑ නොපිය යුතු බවට නියෝග කරලා තියෙනවා. උස් බිම්වල තිබෙන ස්වභාවික වනාන්තර කපා බෙමහෙලීමෙන් පාංශු කාදනයත් එමගින් නායයම් ආදී අනතුරු ඇතිවීමත් සිදු වෙන්න පුළුවන්. අනෙක් අතට ස්වභාවික ජල උල්පත් සැඳී යාමටද එය ඍජු හේතුවක්. 3 වන උදේ රජතුමා විසින් පිහිටවන ලද සෙල්ලිපිය අනුරාධපුරයේ බුද්ධන්නේහර නමින් හැඳින්වෙන ස්ථානයේ පිහිටුවලා තියෙනවා. ඒ සෙල්ලිපිය එක් තැනක වල්වල දඬුපත් නොකපුණු ඉසා යනුවෙන් සඳහන් පාඨයක් තියෙනවා. ඒ අදහස් කරලා තියෙන්නේ කැලෑවල ගස් කොළන් නොකැපිය යුතු බව. 5 වන කාශ්‍යප රජු විසින් පිහිටවන ලද කොණ්ඩවට්ට වාන් ටැම්ලිපියේ සඳහන් කරුණු අනුව ගස් කොළන් කළමනාකරණයේදී රජය විසින් පනවා තිබෙන නීති රීති වලට අනුකූලව ක්‍රියා කරන ලෙස රජයේ නිලධාරීන්ට උපදෙස් දීලා තියෙනවා. ස්වභාවික පරිසරයේ ජීවත් වන සතුන් ආරක්ෂා කර ගැනීම, පස ආරක්ෂා කර ගැනීම ආදී දේට ඔයත් නීති රීති අපේ පැරණි සෙල්ලිපිවල දකින්න පුළුවන්. මේ කරුණු සියල්ල සමාලෝචනය කරන විට පේන්නේ පරිසරය ආරක්ෂා කර ගැනීමට පැරණි කාලයේ අප සතු සංවිධානාත්මක වැඩපිළිවෙලක් තිබුණු බව. මෙතෙක් මේ පාඩමේ සාකච්ඡාවට ලක් කළ තේමකින් ඔබ අවබෝධ කරගන්න ඕනි අතීතයේ අපේ රටේ ජීවත් වුණේ ගෞරවාන්විත පුරවැසියන් බව. වසර දහස් ගණනක් තිස්සේ අඛණ්ඩව මේ රට ජනාවාස කළ ඔවුන් ලෝකයේ වෙනත් කිසිදු ජන කොටසකට නොදෙවෙනි වන විදිහට ජීවත් වෙන්න සිය ජීවන අත්දැකීම් අනුසාරයෙන් ගොඩනගාගත් දෙනම ආදේශ කළ ආකාරය ඔබ ආදේශයට ගන්න ඕනි.